නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒතේතේ භික්ඛවේ උභවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති තී ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ ධර්මින් ධර්ම දේශනාව පටිගත කිරීම සහ සම්බන්ධ වෙන්නා වූ බෞතුන් ප්‍රමුඛ කොට ඇති අද මේ උතුම් දිනෙහි මෙම ධර්මානුශාසනාව ශ්‍රවණය කරනු ලබන්නා වූ සදහැවර පින්නතුනි ආරාධිත බෞතුන් අපට නිවනට උපනිශ්‍රේ වන ස්වාමීන් වහන්සේ කැමති ධර්ම කරුණු කීපයක් පැහැදිලි කර දෙන මෙන් ආරාධනා කරමු කියලායි තිබෙන්නේ. අද මේ විශේෂ දවසේ ඔබට උදෑසන ධර්ම දේශනාව කරමින් අපි අද දවස උදා වුණේ මොකටද? අද දවස වැදගත් වන්නේ ඇයි? අද දවසෙන් උපරිම ප්‍රයෝජන ගන්න කොහොමද කියන කාරණාව පැහැදිලි කරමින් ධර්මානුශාසනාවක් කළා. ඒ තරමක් ආරම්භයේදී සරල සහ පසුව ගැඹුරට ගිය දේශනාවක් වුණ බව ඔබට මතක ඇති. දැන් එහෙනම් මේ දේශනාව අපට සරල එකක් කරන්න ඕන නැහැ. ඔය තුන් බුද්ධ මංගල්‍ය සමරන අදවැනි වෙසක් පුර 15ක් පොහොය දවසක ලෝකේ පුරා හැමදෙනාම දන්න කරුණක් තමයි මේ යුගයේ බෝධිසත්වයන් වහන්සේගේ උත්පත්තිය, උන්වහන්සේගේ සම්මා සම්බෝධිය සහ ශාරීරික සමුගැනීම කියන තුනම ස්මරණය කරන දිනේ වශයෙන් මේ වෛසාඛ මංගල්‍ය දෙන බව. බුදුන් පහළ වූ දවස, ධර්මයේ පහළ වූ දවස, නිවන් මඟ හෙළි වූ දවස වශයෙන් අපිට සලකන්න වෙනවා. ඒ බුදුන් වහන්සේ එදා වෙසක් පුන් පොහොදා මංගල ධර්ම දේශනාවක් කළේ නැහැ. නමුත් උන්වහන්සේ මංගල ධර්ම දේශනාව කරමින් එලි කරපු කාරණයක් දෙකක් ගැන කතා කරන්න අද දවස හොඳයි කියලා මට හිතෙනවා ගැඹුරින් කතා කරන්න. ඒ ගැඹුරින් කතා කරන්න කියන වචනෙන් මා ප්‍රකාශ කරන්නේ පාසලේදී ඉගෙනගත් පරිදි, දහම් පාසලේ ඉගෙනගත් පරිදි, පිරිවෙනේදී ඉගෙනගත් පරිදි උත්තරයක් ලියන්න පාඩම් කරන අර්ථයෙන් නෙවෙයි. උන්වහන්සේ අත්හදා බලා එලි කරගත් කරුණු අප විසිහි අනුගමනය කිරීම තුළින් අපටත් බුදුමග ගන්ට ඕන නම් අපි මොකද කරන්න ඕන කාරණය කියන එක පිළිබඳව තමයි අපේ පැහැදිලි කිරීම ඇතුළත් වෙන්න ඕන. ඒ අනුව මේ මම ගත්ත පාඩේ තියෙනවා ඒ ආමන්ත්‍රණය තුල අපි හිර වෙන්න එපා. භික්ඛවේ කිව්ව පමණින් ලෝකේ ඉන්න සියලු මහණුන් සඳහා පමණයි කියලා හිතන්නේ නැතුව ආමන්ත්‍රණය මේ මොහොතේ ඉන්න අය සඳහා. ඒ මොහොතේ හිටියේ පස්වග තවුසන්. ඔවුන් පස්වග තවුසන් බවසපත් වෙන්න පෙර ගෙදරත් ඉඳලා ඊට පස්සේ තවුස් ජීවිතයක් ගත කරපු අය. මෙන්න මේ දෙආකාර ජීවිතයක් ගත කළ අයගේ අත්දැකීම් ආශ්‍රයෙන් කරුණු පැහැදිලි කිරීම තමයි මේ කරලා තියෙන්නේ. දැන් මා මේ ධර්ම දේශනාව තුළ මේ දෙආකාර ජීවිතයම පැහැදිලි කරන්න කල්පනා කරන්නේ නැහැ. වර්තමාන සමාජයේ සවන් දෙන බහුතරයකට අදාළ ජීවිතය පැහැදිලි කරමින් ඊළඟ ධර්ම දේශනාව තුළ අනිත් පැත්ත සහ අර උබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා කියන එක පැහැදිලි කරන්න කල්පනා කරනවා. මොකද්ද උබෝ කියන්නේ දෙකක් කියන එක. අන්තේ කියන්නේ අන්ත. උපගම්ම කියන්නේ එළඹෙනවට, අනුපගම්ම කියන්නේ නොඑළඹී. අන්ත දෙකකට නොඇලබී තමයි තථාගතයන් වහන්සේ මජ්ක්‍ධිමා පටිපදාව දේශනා කරලා තිබෙන්නේ මිනිසාට අනුගමනය කරන්න. මිනිසාට පස්වග තවුසන් විතරක් එහෙම නෙමෙයි. අප මේ දේශනාව කරන්නේ සමාජයට අපි ඒකෙදි තෝරන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි. ගෞතම සසුන තුළ මැදුම් පිළිවෙතින් දුකින් මිදීමට යමෙක් කැමතිද ඒ ඕන කෙනෙකුට මේ උභෝ අන්තයේ ගිහින් හරියන්නේ නැහැ මේ අන්ත දෙකේ ගිහින්. ඒ අන්ත දෙක
දෙකේ පාර ඇරෙන්නේ කොහාටද කියලා මේ සූත්‍ර දේශනාවල තිබෙනවා. ඒ නිසා ඒ අන්ත දෙකෙන් ඇරෙන පාරේ භව ගමන හදන්න නැතුව භව නිරෝධය සඳහා තමයි උන්වහන්සේ ඒ දෙකේම ගොහින් එහි ප්‍රතිඵල දැකවදාරලා ඒකට අහසු නොවන ප්‍රතිපදාවක් මධ්‍යම ප්‍රතිපදාව කියලා දේශනා කළේ. මා හිතනවා සමාජය මධ්‍යම ප්‍රතිපදාවට එන්න ඉස්සෙල්ලා උබෝ අන්තේ තේරුම් ගන්න වෙනවා. එතකොට කොහොමද පළවෙනි අන්තේ පැහැදිලි කරන්නේ? කාමසුකල්ලිකානුයෝගෝ දුක්ඛෝ හීනෝ ගම්මෝ පුතුග්ධනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. කාමසුකල්ලිකානුයෝගය කියන එක දුකක්, ඒක හීන දෙයක්, ඒක ග්‍රාම්‍ය දෙයක්, ඒක අනාර්ය පුද්ගලින්ගේ වැඩක්, පෘථග්ජනයින්ගේ අනර්ථ සහිතයි, දුක් සහිත දෙයක්. අනර්ථයක්මයි සලසන්නේ. දැන් මට කියන්න තියෙන වචනේ තමයි කාමසුකල්ලිකානුයෝගය කියලා කියන්නේ පාසල් පොතෙන් ඉගෙන ගත්ත ශරීරයට සැපදීම කියන තැන හිර වෙන්න එපා. ඒක තමයි අද දවසේ මට පැහැදිලි කරන්න තියෙන හොඳම දේ. සාමාන්‍යයෙන් අනුයෝගෝ කියන වචනේ තේරුම නැවත නැවතත් යෙදෙන කියන එක. මේ ජීවිතේ එක සැරයක් යෙදී ඊළඟ ජීවිතේ තව සැරයක් යෙදෙන කියන එක නෙමෙයි. ජීවිතය තුළ අද දවස පුරාම 100,000 වතාවක් අනුයෝගෝ පුළුවන් නැවත නැවත. එතකොට දැන් මොකද්ද මේ කාමසුකල්ලිකානුයෝගය කියලා කියන්නේ කියන එක තේරුම් ගන්න තව ටිකක් අපිට ලියන්න වෙනවා. මේ සමාජයේ බහුතරය මොකද කරන්නේ? සාමාන්‍ය සමාජයේ දරුවන් වශයෙන් බිහි වෙලා ඉගෙනගෙන ශිල්ප ශාස්ත්‍රයක් හදාලා රැකියාවක් කරමින් විවාහ වෙලා දරුවන් හදලා මුණුපුරන් හදලා ජීවිතාවසානයේ මරණයට යනවා. මෙතකල් මොකද කරන්නේ? මෙතකල් කරන්නේ කනබුන අඳින පළඳිනකට එහා ගිය තව දෙයක් කරනවා. ඒක හැමෝම කරනවා. කනබුන අඳින පළඳින ආහාර සපයා ගන්න කාරණේ කරනවා. පුද්ගලයෙක් වශයෙන් කරන්නේ සැප හොයන එක. කොහෙන්ද සැප හොයන්නේ? පස්දොරෙන්. පස්දොරට එන දේවල් වල සැප තියෙනවායි කියලා ඒවා හොයාන යන්න තමයි මේ ඉගෙනීම, අධ්‍යාපනය, රැකියාව, ධන දාන්‍ය සියල්ල යොදා ගන්නු ලබන්නේ ඒ සඳහා, සැප සඳහා. කාම කීයක් තියෙනවද? කාම කියන්නේ කැමැති පරිදි කියන එක. ඒකේ හොඳ අර්ථයකුත් තියෙනවා. කැමැති පරිදි කියන එකේ තේරුම ලෝකේ තියෙනවා කියන එක නෙවෙයි. ඒකත් විශේෂයෙන් හඳුනා ගන්න. බාහිර ලෝකේ තිබෙන දේවල් වලට අදාළ තෝරා ගැනීම, අගය Taman හදා ගන්න දෙයක්. අන්න ඒව තමයි ලෝකයා දන්නේ නැත්තේ, විශේෂයෙන් දැනගත යුතු කරුණු වන්නේ. දැන් ලෝකයා හිතනවා අපි මේ විඳින්නේ ඉස්සරහින් තියෙන රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශය, දොරවල් පහට හම්බ වෙන බාහිර ලෝකයේ අරමුණු තමයි අපි විඳින්නේ කියලා කල්පනා කරනවා. ඒවා තියෙන්නේ බාහිර ලෝකේ කියලා. අන්න ඒ සැපත ඒකරාශී කරගෙන ඉන්ද්‍රිය දුර්වල වෙන තාක් කල් විඳින්නට, නැවත නැවතත් විඳින්නට. අද විඳ, උදේ විඳ, හවස විඳ, හෙට විඳ, අනිත් දිගටම නැවත නැවතත් හැකි තාක් කල් හැම දෙයක්ම විඳහම නැති වෙනව මොහොතකින් නැවත නැවත විඳිනවට කියනවා අනුයෝගෝ කියලා. ආගමකින් තොරව ලෝකෙ උපන් මිනිස්සු ඔක්කොම කරන්නේ මේක. ආගම් වලට අයිති වෙලා හිටියට කරන්නේ මේක. නැවත නැවතත් යෙදීම සැප හොයන එක. රූපයට ඇලුන කෙනා රූපය පිටපස්සෙයි, ශබ්දයට ඇලුන කෙනා ශබ්දය පිටපස්සෙයි, ගන්ධයට ඇලුන ගන්ධය පිටපස්සෙයි, රසයට ඇලුන කෙනා රසය පිටපස්සෙයි, පහසට ඇලුන කෙනා පහස පිටපස්සෙයි. ඒකෙත් එකට වඩා එකක් ලොකු වෙන්නේ Tamanගේ තෝරා ගැනීම අනුව ඇරුණාම ලොකු නෑ. ඔය පංචරාජ කියන සූත්‍රය තුල තිබෙනවා රජුරු 5 දෙනෙක් එකතුලා සාකච්ඡා කරනවායි කියලා. සාකච්ඡාව වඩාත් සැප ගෙනත් දෙන්නේ රූපයයි, ශබ්දයයි, ගන්ධයයි, රසයයි, ස්පර්ශයයි කියන පහේ ඉන්නවා රජුරු 5 දෙනා. සංවාදේ නිමා කරගන්න බෑ. ඔවුන්ගේ මතේ හරි කියන තැන ඉන්නවා. මේකට උත්තරය දෙන්න ගැලපෙන කෙනා බුදුරජාණන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ගියාපුවම මේ ප්‍රශ්න ඉදිරිපත් කරාම කුමක්ද දීපු උත්තරය? එකක්වත් ලොකුයි කියලා වදාලේ නැහැ. Tamanට යමක් ලොකු නම් එයාට ඒක ලොකුයි කියලා වදාලා.
ඒ බාහිරයේ තිබෙනවා නෙවෙයි. එතකොට අර කියන්නේ ඔය සාමාන්‍ය ගෙදර දොරේ ව්‍යවහාරයේ බෑන ලොකු වුණා, නැන්දම්ම ලොකු වුණා, ලෙලි ලොකු වුණා කියලා ලොකු වෙනවා කියලා වචනයක් අනිත් අයට වඩා. අන්න ඒ වගේ Taman විසින් අගය හදාගන්නේ. මෙන්න මේවා අවබෝධ කරගන්න නැතුව අපට කාමයේ හිස් අසාර දෙයක් බව තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් අපට ඒක අතහැරලා මැදුම් පිළිවෙතට යන්න බෑ. වර්තමානයේ තිබෙන ලොකුම අඩුපාඩු එයයි. තවත් පදයක් මාගේ ගන්නවා ඔබට. ඒකත් නිබ්බේධික සූත්‍රයේ තථාගතයන් වහන්සේ ගැන්වීම. පුරුෂයාට ස්ත්‍රියට කාමය කියලා කියන්නේ Tamanගේ සිතේ තියෙන සංකල්පයක්. ඇස උදව්වෙන්, කන උදව්වෙන්, නාසය උදව්වෙන්, දිව උදව්වෙන්, සිත උදව්වෙන් සිතේ හදාගත්ත සංකල්පයක්. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා. පුරුෂයාට කාමය කියන්නේ සංකල්ප රාගයයි. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ විචිත්‍ර වූ ලෝකේ. අර බාහිර ලෝකෙ තියෙන ඔබ දකින රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ ඒවා ඇති කාමයක් නැත. මේ බුද්ධ වචනය වරුදු 25ක් විතර තිස්සේ මම හොයනවා. ඒක වරදින්න බෑනේ. අනේ එතකොට තමයි අපට තේරෙන්නේ අපි තියෙන කාමයක් විඳිනවා නෙමෙයි, ඒවා ආශ්‍රයෙන් සිතේ හදාගත්ත කාමයක් විඳිනවා. එතකොට ඒකේ සැප තියෙනවා කියලා හිතන එක තමයි කාම සුඛ. ඒකට ඇලී ගලී වාසය කිරීම, නැවත නැවතත් එහිදීම සුකල්ලිකානු යෝගෝ කියලා කියනවා. කොහොමද මේකෙන් දුක් ගෙනත් දෙන්නේ? ඒවලට සැපනේ තියෙන රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේදී. නමුත් ඒවම නැති වෙන විට, ඒවත් විඳ ගන්න බැරි වෙනකොට, එමත් නැත්නම් මේකෙන් සිදුවෙන මේ අනුയോഗෝ කියන පදයේ තේරුම ඒ අරමුණ මමත්වයෙන් ගෙන විඳින, නිත්‍ය සුඛාත්ම කොටගෙන විඳින කියන අර්ථය. ඒක අන්න එහෙම එකක් ඒකේ තියෙන්නේ. මේ නිසා මේ කාමය දෙපැත්තකට බෙදෙනවා. අනේ දෙපැත්ත අනුව කාම ලෝකයේ කාම දුගති, කාම සුගති කියලා අනාගතයක් සකස් වෙනවා කාමයෙන් විඳින්න යන අයට. ඒ නිසා කාම සුඛය භවගාමී. භවයට බැඳ තබන ඒ විඳින ආකාරයට අනුව ඉදිරියට ගමන් කරන්න සිදුවෙන සසර බන්ධනයක් ඇති කරන්නක්. දැන් කාමයේ විඳින්නට යාමේදී ඒක පස්පව් දස කුසල අනන්තරිය කුසල කර්මයන් මට්ටමට පත් කරගත්තොත් ඒකෙන් පව් රැස් වෙනවා. අර නැවතයට යෙදීමෙන් අර පව් රැස් වෙනවා කියන අනාගත විපාකයට උරුමකම් කියන්න හේතු වෙන එක තමයි මේ පෙන්වන්නේ. දැන් මොකද වෙන්නේ ජීවිතය අවසානයේට? Tamanට මේ විඳපු එකේ හිස්සසාර බව තේරුනේ නැවත විඳින්න ඕන. ඒ Taman හොයපු කාමයට අදාළව තමයි ඊට පස්සේ සෝකායස වේදෝ පරම්මරණා දුගතින් උප්පජ්ජති කියලා කතා කරන්නා වූ නරක පෙර අසුර තිරිසන් කියන්නා වූ ඒ සත්තලිකායන් ඉපදිලා ලැජ්ජාවක් බයක් නැතුව ඒ කාමයේ විඳින්නට අදාළ දිව, අදාළ වලිගය, අදාළ කන ඔය හැම දෙයක්ම ලැබී තිබෙන්නේ. අන්න ඒකයි. ඒක පිටුපස ලුහු බැන්දොත් වැරදි පැත්තට ජීවිතේ, මනුස්ස ජීවිතෙන් එහා පැත්තට යන්න වෙනවා. සාමාන්‍ය සමාජයක දන්නේ නැහැ. අපි ඒකට කියනවා පවෙන් පරලෝ යාම කියලා. කාමසුකල්ලිකානුയോഗයේ තියෙන පාපේ විතරක් නෙමෙයි. කාමසුකල්ලිකානුയോഗයේ කාම සුඛ පැත්තකුත් තියෙනවා. දැන් මනුස්ස සුඛ, දිව්‍ය සුඛ කියලා එකක් තියෙන්නේ. මනුස්සයින්ට ඉන්ද්‍රිය ගෝචර සුඛේ විඳින්න පුළුවෙනි. ඉන්ද්‍රිය අතහැරලා දෙවියන් අතරට ගියාම ඉන්න කල්ම සුඛේ විඳින්න පුළුවෙනි දිව්‍ය සැප. යංචිදන් දිව්‍යං සුඛං. ඒක ලැබුණේ කොහොමද? ඒක ලැබුණේ කාමයේ සුබ පැත්තට අරගෙන, රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ හොඳ පැත්තට ගත්තාම. එතකොට ඒක කියනවා පුණ්‍යකාමී කියලා. අරක පාපකාමී, මේක පුණ්‍යකාමී. දැන් පෘථග්ජනයා පුණ්‍යකාමී මට්ටමෙදිත් ඒකෙදී අර සිතට එන සංකල්පය එල්ලීගෙන දිට්ඨි වශයෙන් ගනිමින් බැඳෙනවා. දැන් ඔහුට කායස වේදෝ පරම්මරණා, මේ කාමයන් විඳින්න ගිය පුද්ගලයාට ඒ සැප තියෙනවා කියන සංකල්පය තුළ අඩු දානේ අඩු සීලයට, මධ්‍යම දානේ මධ්‍යම සීලයට, ඉහළ දානේ ඉහළ සීලයට, මිනිසුන් අතර දුර්භාග්‍ය සම්පන්න වෙන්න,
මිනිසුන් අතර සෞභාග්‍ය සම්පන්න වෙන්න, දෙවියන් අතර උපදින්න භව ගමන හැදෙනවා. අන්න මිනිසා ඉන්ද්‍රිය ගෝචර සැපත විඳින්න ගියාපුවම පවෙන් පරලෝ යන්නත්, පිනෙන් පරලෝ යන්නත් කියන මේ භව ගමන හැදෙන්නේ මේ කම්සුවය සැප තියනවා කියන අදහස තුළ. අන්න ඒ අන්තයට එළඹුණොත් කාමසුගතිය දුගතිය ඇවිදින්න පුළුවන් කියන එක තමයි මේ කාමසුකල්ලිකාන යෝගෝ දුක්ඛෝ කියලා කියන්නේ. නැතු දැන් දුකක් තියනවා කියන එක නෙමෙයි. දුක්ඛෝ පදේ ගන්නකො තව ටිකක් එහාට. පංච උපාදානස්කන්ධා දුක්ඛානේ. දැන් එහෙමනම් මේ කියන කතාවේ ඇත්ත හොයා ගන්න ඕන ඔබ තුලින්. එතකොට දැන් ඒක ශරීරයට සැපදීම වුණාද? අර පොඩි ළමයින්ට හෝ ඉස්කෝලේ පොතේ දුගන ශරීරයට සැපදීම කියන්නේ. ශරීරයට නෙමෙයි. පස්දොරට හමු වෙන දේවල් වල සැප තියෙනවායි කියලා අවදි වූ තැන් පටන් නින්දන යනතුරු ඒවා පිටුපසල හු බැඳීම. කාලයේ ධනයේ ශ්‍රමයේ හැකියාව සියල්ල කැප කරමින්. ඒක නෙමෙයිද මේ සමාජය කරන්නේ? වෛද්‍ය විද්‍යාව හෝ දියුණු වෛද්‍ය විද්‍යාව හෝ ශල්‍ය කර්ම විද්‍යාව ශල්‍ය විද්‍යාව හෝ තව මොනවා හරි හොයාගෙන තමන්ට අවශ්‍ය කාමයන් විඳින්න ඉන්ද්‍රියවන් පවා කපලා කොටලා සකස් කරගන්න එක නෙමෙයිද කරන්නේ? ඒ සැප තියෙන නිසා නෙමෙයිද? සැප තියෙනවා කියලා හිතන නිසා නෙමෙයිද? නමුත් අපි කියනවා රෑ සිහිනෙන් දිවගෑ සතුටක්සේ කියලා. ඒ මොහොතක විතරයි ඕනෑම දෙයක සතුට තියෙන්නේ. හෙට වෙනකොට නෑ. තව මොහොතකින් නෑ. ආය ඕන නම් නැවතත් උපදවා ගන්න වෙනවා. අන්න එහෙම මේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ අරමුණු රස විඳීම කියන එක අරමුණ හටගත්ත ගමන් නැසීමට යටත් එබැවින් නැවත උපදවාගෙන විඳින්න සිද්ධ වෙනවා. දැන් ළමා කාලේ පටන් අද දක්වාම කොතරම් දුරක් ඔබ මේවා වින්දාද ඉතුරුද? නැහැ. දැන් ඒක තේරෙන පුද්ගලයාට බුදුදහම හරවාගත්ත හැකි මේ කාමසුඛය සඳහා. මිනිසුන් අතර උපදින්න, දෙවියන් අතර උපදින්න සසර භව ගමන හදන්න. එනිසා මා කියන කාමසුකල්ලිකාන යෝගියා කියන්නේ ගෙදර ඉන්න කෙනා කියන එක නෙමෙයි. ගෙදර හරි, පන්සලේ හරි, කැලේ හරි. පස්දොරට හමු වෙන අරමුණු වල සැප පිටුපස්සේ ලොහු බඳින්නේ කාමසුකල්ලිකාන යෝගියා. ඇඳුම වෙත ගත් නැහැ. එහි සැප තියෙනවායි කියලා ඒ අදාළ සියලු පහසුකම් මේ සඳහා යොදා ගන්නවා නම් කාමසුකල්ලිකාන යෝගියා. අන සිද්ධාර්ථ කුමාරයා ඒක අත්හදා බැලුවා කුමාර ජීවිතය තුළ අවුරුදු 29ක්. එතුමන්ට තේරෙන්නේ නැති මේ නැවත නැවත කොතරම් මිද්දත් ජරාවට විහාදියට මරණයට යනවා. මෙතනින් අහිමි වෙනවා. ඉන් එහාට ඒ වෙන විටත් ඔය පවෙන් පරලෝ යාම කෙනෙක් හොයාන හිටියා මං හිතන්නේ. මොකද දිවස දිවකන පරිචිත්ත විඥානනේ තිබුණා හිටිය නිසා. දැන් ඉතින් ඒ අත්දැකීම තමයි දැන් මේ පළවෙනින්ම දේශනා කරන්නේ. භවගමන සදන කාමගාම විභවයේ ඇවිදින්න සිදුවෙන මේ අරමුණේ ඇලීම ගැටීම අත්හල යුතු අන්තයක්. අත්හල යුතුයි කියන්නේ මේවා අතහැරලා කැලේට යන්න කියන එක හෝ ඇස්පියාන ඉන්න කියන එක නෙමෙයි. අනේකයි තේරුම් ගන්න. අපි ආ හිතන්නේ එහෙම තමයි. නැහැ. ඒක කොහොමද කරන්න පුළුවන්? ඒ පිළිබඳව තථාගතයන් වහන්සේ ඉගැන්වීම් වල පවතිනවා පුදුම පැහැදිලි කිරීම. අන්න ඒවත් වලින් තේරුම් ගන්න ඕන මේ ලෝකේ නෙවෙයි මේ අපි විඳින එක තිබෙන්නේ Taman සිතේ හදාගත්ත සිතවිල්ල යනු දෙයක් නොවේ තලු මරන්න හදාගත්ත දෙයක් පමණයි කියලා. අන්න එහෙම Taman මේකේ කලකිරෙන්නේ මේකේ විඳින්න දෙයක් නැහැ මේ සිතවිල්ලකට රැවටීමයි වෙන්නේ කියලා අවබෝධ වුණ දවසට. එතකොට කාමයන් පිටපස්ස ලුහු බැඳීම අතහරිවි. දැන් ඔකට තව වචනෙකුත් තියෙනවා අපි තව කාලේ තියෙන පරිදි ගනිමුකෝ. එතකොට සුපිනූපමා කාමා කාමයේ සිහිනයකට උපමා කරනවා. නේතේ කාමායන චිත්‍රාණි ලෝකේ විචිත්‍ර ලෝකේ ඇති කාමයක් නැත. මේවට අර්ථය අපි තුලින් හොයාගන්න වෙනවා. හොයාගන්න ඕන ඔබ මේ දකින්නේ ලෝකේ තිබෙන දේද ලෝකයේ තියෙන දේවල් ආශ්‍රයෙන් ඔබේ සිතට එන දේද කියන එක පිළිබඳ පුළුල් අවබෝධයකින් ඉන්න වෙනවා. මගේ ධර්ම දේශනාවල තියෙනවා ළමා කාලේ මම දැකපු සිද්ධියක්.
අවුරුදු 8ක් 10ක කාලෙ වෙන්නේ ඇති. මේ ගේ ඉස්සරහා පැට් පිස්සේ ස්තූපයෙන් ඉස්සරහා සිමෙන්තිය කොටසේ මිදුලෙන් මෙහා පැත්තේ ඇඳිරි වැටෙන යාමේ සිමෙන්තියේ ගුලි ගහලා ඉන්න පොළඟෙක් දැකලා. ඒ ගුලි ගැහිච්ච ස්වභාවයට පුල්ලි වලට දැකලා ඇඟ හිරි වැටලා බය වෙලා ගෙට පැන්න කතාවක්. ගෙට පැන්නේ මේ කරුවලේ පෙනුනේ නැති නිසා මොකಾದ කියලා හරියට බලා ගන්න. පැනේ ටෝච් එක ගන්න තාත්තගේ ඇඳට ගිහින්. පඩි ළමයිනේ අපිට ටෝච් නැහැ වෙලාවේ. ටෝච් එකත් අරගෙන ඉතින් ටෝච් එක දාලා බලපුවාම එතන තිබුණේ පරණ කඹ කෑල්ලක්. අපිම සෙල්ලම් කරන්න ගත්ත කඹයක් සමහර විට අර පොල් කටුව අන් දෙක හදලා ගහන පොල් පිටි හරක් කෙලෙවද දන්නෙත් නැහැ මතක නැහැ දැන්. දැන් එතකොට මම එදා ඒ දැක්කද ඊට එහා ප්‍රශ්නයක් මට නැහැ. අද තමයි මට කල්පනා වෙන්නේ. කොහොමද මම පොළඟෙක් දැක්කේ එහෙනම්? කඹේ උදව්වෙන් ගමේ ජීවත් වෙනකොට පොළඟාගේ තියෙන ස්වභාවයේ මරබු පොළඟෙක් දැකලා පුල්ලිත් හිතට අරගෙන හැඩෙත් අරගෙන එහි මරණීය විසක් දැනගෙන බයකොත් ඇති කරන තිබිච්ච නිසා ඒ තමන්ගේ ඇතුළට බැසගත්ත දේ මතුවෙන්න මේක උදව්වක් වුණා. පොළඟා කියලා මම දැක්කේ මගේ සිත. මම බය වුණේ මගේ හිතට. ඒක ලෝකෙද තිබුණේ? කඹේ දෙයක තිබුණේ. නැතේ කාමායාන චිත්‍රානි පැහැදිලි කරගන්න මට උදව් වුණේ මේවා. එනිසා පළමුව තේරුම් ගන්න මේවා සරල දේවල් නෙවෙයි. මේ කරුණ තේරුම් ගත්තාම තමයි මේ හිතේ හදාගත්ත දෙයක් විඳිනවා කියන එක තමයි කාමයේ විඳිනවා කියන්නේ කියලා. අලුතින්ම අහන අය සඳහා මේවා කියන එකත් වටිනවා. මගේ ඔය පැවිද්දේ දුෂ්කර ක්‍රියා කළ ජීවිතයක් තියෙනවා. ඒ දුෂ්කර ක්‍රියා කළ ජීවිතේ තනියෙන් ඉන්නකොට දවසක් මා හිටපු අරමෙහි අසල්වාසී ප්‍රදේශයක ළඟින් තියෙනවා කෙසෙල් කොටුවක්. සඳ ඇති රාත්‍රී මම දකිනවා මේ කෙසෙල් කොටුවක කෙසෙල් ගසක් මුල පුද්ගලයෙක් ඉඳගෙන ඔළුව උස්සනවා පාත් කරනවා. මට කල්පනා කළේ මේ අරමේ කවුරුත් නැතිලා බලලා තියෙන දේවල් හොරකම් කරන්න යවිදින් අයින් තමයි මේ ඔත්තු බලන්නේ කියලා. ඔහු ඉන්න ප්‍රදේශයේ නොයා වෙනත් පැත්තකින් මම කරුවලෙම එතෙන් යනවා. හොරා කවුද බලන්න අල්ලගන්න. ගියාම තමයි මට තේරුනේ හුලඟට පාත් වෙන ඉස්සන කෙහෙල්ලත්තක් තමයි මේ තියෙන්නේ මෙහෙම. මට පෙන්න්නේ පුද්ගලෙක් ඔලුව උස්සනවා පාත් වෙනවා වගේ අර මගේ තියෙන සැකේට බයට. දැන් එතෙන්ද ගියාම කෙහෙල්ලත්ත පෙනුණා. නමුත් ඉස්සරලා පෙනුනේ මොකද්ද? එතකොට ඒකේ උදව්වෙන් තමන්ගේ හිතට එන දේ. කෙහෙල්ලත්ත පේනවා කියන්නේත් ඒකේ උදව්වෙන් සිතුවිල්ල පහළ වෙන එක. දවල්ටත් රැටත් ඇසේ කනේ නාසයේ දිවේ කය උදව්වෙන් සිතුවිල්ලක් පහළ වෙන එක තමයි මේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ පස්දොරටම එන අරමුණ කියලා කියන්නේ. ඒක තමන් හදාගත්ත පරිදි තමයි. පුද්ගලයෙක් දකිනකොට ඒ පුද්ගලයා තරහකාරයෙක් නම් තරහ එන්නේ තමන්ගේ හිතේ. එයා තව කෙනෙකුට යාළුවෙක් නම් එයාට උපදින්නේ තරහ නෙමෙයි හිතවත්කම. එතකොට අපි මේ කාම ලෝකේ කියන්නේ තියෙන එකක්ද හදාගත්ත එකක්ද? අන්න ඒක තමයි තේරුම් ගන්න ඕන. එතකොට ඒක පිටුපස ලුහු බඳින එක අනුയോഗෝ කවදාවත් ඇති වුණේ නැහැ. අත්තමුත්ත නත්ත පනත්තත් මේ දේ කළා අවුරුදු 2700ක් 800ක් ඉතිහාසෙත් අය කළා තව ඉස්සරහටත් කරයි. ඒවායි ඇලී ගලී වාසයකට ඒවා අතහැර ඒවට ලොල් බවින් පරලොව ගිහින් භවගාමී වෙනවා. පවෙන් පිනෙන් කාමසුගතියේ. කාමසුකල්ලිකාන යෝගීන් කාමසුගතිය දුගතිය උපදිනවා. තව ටිකක් එහාට පැහැදිලි කරන්න වෙනවා. ඒකයි මම මේ එක වචනයක් පැහැදිලි කරනවා කියලා කිව්ව උබ අන්තේ. ඇයි ඒකට එළඹෙන්න එපා කියලා කිව්වේ කියලා තේරෙන්න ඕන. මේ ඒකාන්තයක් විතරයි අපි ගන්නෙ. දැන් ඒකට ඇයි හීනෝ කියන්නේ? ඇයි ඒකට ගම්මෝ කියන්නේ? ඇයි ඒකට පොතොජ්ජනිකෝ කියන්නේ? ඒකට අනරියෝ කියන්නේ? ඒ අනත්ත සහිතෝ කියන්නේ. අන්නේ අරුත් හොයා ගන්න වෙනවා. එතකොට ඒක සම්පූර්ණයෙන්ම ශරීරයට සැපදීම කියන වචනේ වැරදි නේද? ළමයින්ට ඉගෙනනවාට. පස්දොරෙන් එන සිතුවිල්ලේ කෙනෙක් දෙයක් තනක්කොට විඳීම අරමුණ නැත්තම් සිතුවිල්ල විඳීම. ඇයි මේකට මේ මස්කටුවක් කියන පදය යොදලා තියෙන්නේ? කාමයේ මස්කටුවක් කියලා කියනවා. එහෙම නැත්නම් තව පදයක් තියෙනවා. දෙකම අපි පැහැදිලි කරගනිමු. මේකට තියෙනවා ආස්වාදේ ආදීනව කියන වචනයක්. දැන් බුදුන් වහන්සේගේ බුද්ධත්වයේ කියන වචනය
පෙන්වන්නේ ආස්වාදයේ ආදීනව දැක ආස්වාදයෙන් මිදුනහමයි බුද්ධත්වයට හම්බ වෙන්නේ. ආස්වාදයේ අයහපත් විපාකයක් තියෙන්න ඕන නේද? ආස්වාදයේ කොහෙද තියෙනව ඇත්තේ? ඇහි කනේ නාසයේ දිවේ කයේ. ඒ ආදීනව දකින්න ඕන නේද මිදෙන්න නම්? ඒකෙන් කියන්නේ gederin යනවා කියන එක නෙමෙයි. අරමුණේ මුලාවීමෙන් මිදෙන්න මේ අවබෝධය ලබන්න ඕනේ කියන එක. මම මෙහෙම කතාවක් කියලා තියෙනවා. අද වගේ දවසක අහනවා නම් තමන් මේක හිතලා බලන්න ඇත්තද කියලා. ගෙදරකට ගේන මස් ටික කාලා කන්න බැරුවම කටු ටික පැත්තකට දානවා. ටික දවසක් යනකොට මෙහි මාංශ ස්වභාවය නම් ඉවර වෙනවා. නමුත් මාංශ ගන්ධය තියෙනවා. අදටත් මම දකිනවා ඔය හැදෙන සත්තු සුනකයෝ මේ වගේ ගෙදරවල මස් කටු අරන් ඇවිදින් අත් දෙක උඩ තියාන තනකොළ ගොල්ලේ හපහපා ඉන්නවා. මම මෙන්න මේ බුදුන් වහන්සේ මස් කටුවක් කියපු කතාව මෙතනින් ගලප ගන්නවා. ඒවයි අපට උදව් වෙන්නේ. ඒක හැපුවට හැපෙන්නේ නැහැ. සුනකයාට. දැන් එතකොට ඔහු මොකද කරන්නේ? ඔහුගේ අපේ වගේ නෙමෙයි දත් ඇඳ තියෙන ඇතුළතින් හිදස් සහිතව මොලට යනකොට හපන්න විදුරු මසට පීඩනයක් ඇති වෙලා විදුරු මස තුවාල වෙනවා. දැන් ලේ එන්න ගන්නවා. ලේවල රසය උට දැනෙනවා. ඌ දන්නේ නැහැ ඌගේ ලේවල රසය විඳින්න කියලා. ඌ හිතනවා මස් කටුවේ මේ රසය තියෙන්නේ කියලා. කුසනකයාට කවදාවත් තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මේ ලේවල රසයයි මස් කටුවයි ගලප ගන්නකො හරියටම තැනට. අරමුණට තමයි මස් කටුව කියන්නේ. ඉදිරියෙන් හම්බෙන රූපේ, ශබ්දේ, ගන්ධ, රස, ස්පර්ශේ ඔක්කොම මස් කටු. ඒක දකින්නකොට තමන් හදාගත්ත ගිජුකම හෝ ඒක තමයි හිතේ උපදින සිතවිල්ල. අර තමන්ගේ ලේවල රහ විඳිනවා වගේ සිතවිල්ල තලු මරනවටනේ කාමය කියන්නේ. තියෙන දෙයක්ද එතකොට ඒක? මේක තේරුම් ගත්තේ නැති තාක්කල් අවුරුදු ලක්ෂ ගණනක් ඉපදුනත් මේකම හොයනවා ඇරුණාම අනුയോഗෝ කාමසුකල්ලිකා අනුയോഗය ඇරුණාම බුදුන් පහළ වෙලා පෙන්නනතුරු ගැලවෙන්න පුළුවන්ද කාට හරි? ඒක නැවතත් හිතලා බලන්න. සුනකයාගේ කතාවේ ඔහුට දැනෙන්නේ මස් කටුවේ රසද මස් කටුව උදව් වෙනවා හක්ක තුවාලි වී ලේෙන්න. ලේවල රසය ඔහු විඳිනවා මස් කටුවේ රසය කියලා හිතාන. අපිට අදාළ හැඟීම උපදින්න බාහිර රූපයක්, ශබ්දයක්, ගන්ධයක් උදව් වෙනවා. අපි හදාගත්ත සිතුවිල්ල ලෝභ දේශ මොහ වශයෙන් විඳින්න සිත විඳිනවා. කාමයේ විඳිනවා කියන්නේ. ඉතින් මේක සැප තියෙනවා කියලා දැනගත්තාම පින පැත්තට තමයි අර දෙවියන් බවට පත් වෙලා මේ සිතුවිල්ල අවුරුදු 4000 ගාණක් 20 ගාණක් සිතුවිල්ලෙන් සැප විඳින්න පුළුවන්. දිව්‍ය සැප. මේකට ආස්වාදය කියන්නේ ඇයි? ඒකත් තේරුම් ගන්න ඕන. ආස්වාදය කියන වචනය බුදුවරයාට ගැලපෙන්නේ නැති එකක්. බුදුවරයා සම්බන්ධයෙන් පැහැදිලි කරන්නේ ආස්වාදයේ ආදීනව දැක නිස්සරණයට පත්වන බැවින් බුද්ධ කියලා. එහෙනම් බුදුන්ට ඊට පස්සේ ආස්වාදේ තියෙන්න බෑ. අවුරුදු 35න් පස්සේ රාහුල කුමාරයා දැක්කා කියලා, සුද්ධෝදන රජුව දැක්කා කියලා, අසෝදරාදී දැක්කයි කියලා, නෑදෑයෝ දැක්කයි කියලා දැක්කම හැඳුනුවාට ආස්වාදය කියන එක තියෙන්න බෑ. මිදිලානේ දැන්. ඒකේ අයහපත් විපාකයක් තියෙනවා කියනවානේ. අයහපත් විපාකේ දැක්කහම තමයි මිදෙන්න ඕන වෙන්නේ කෙනෙකුට. එනිසා ආස්වාද පදේ පැහැදිලි කරනු ලබන්නේ අරමුණට ඇලෙමින් මුලාවෙන් ගැටෙමින් මුලාවීමෙන් ඇලීම මුලාව ගැටීම මුලාව හේවත් ලෝභ මොහ දේශ මොහයෙන් ගත්තම ඒක ඉවර වුණාට සදහටම ඉවර නෑ. ඒක ඉවර වුණාට යලිත් ගන්න ඕනකම චිත්තාභ්‍යන්තරයට ශේෂ වෙනවා. අන්නේ චිත්තාභ්‍යන්තරයට ශේෂ වීම තමයි ආපහු ගැටෙනකොට නැවත උපදින්නේ, නැවත දුක ගෙනත් දෙන්නේ. නැවත ඉපදීමේ දුක කියන්නේ ඒකයි. අද තරහ වුණාම මේ පුද්ගලයා හෙට දකින්නකොට තරහව නැවත උපදිනවා. තරහුනේ නැත්නම් නැවත උපදිනවා. අද තරහ වෙලා තිබ්බා හිත ඇතුලේ. වෙලාවක් මට ආවයිකෝ ආය හම්බුණායිකෝ කියලා. මෙසේ ඔබ මේ අරමුණු සමග රැවටි
අර මොන සමග තරහ වී නාය කපා ගත්තා වගේ රැවටිලා මේ තියෙන හැම එකක්ම නිසා ඔබට දුක් ගෙනත් දෙනවා කියලා තේරෙනවද? යලි ඉපදීමේදී. අන්න එහෙම අපි මේ ලොකුයි කියලා කතා කරන විශාල කාම ලෝකයේ එක එක්කෙනාට අදාළ සිතේ හදාගත්ත සිතුවිල්ලක තියෙන ලෝකයක් කියන එක තේරුම් ගන්න පුළුවන් නම් පමණක් තමයි මේක පිටුපස ලුහු බඳින එක නතර වෙන්නේ. අනුയോഗෝ නැවත නැවතත් දෙදීම. මතක තබා ගන්න. ඒ නිසා ඒක පොතේ නෙවෙයි තිබෙන්නේ. පොතේ තිබෙන්නේ පෙළදහම අපි තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේකට කියන්නේ මොකක්ද? පංචකාමය. පංචකාමය කියන්නේ පස් දොරෙන්ම ලබන කැමැත්ත. ඔබටත් තේරෙන්න පුළුවන් රූපයට වඩා ශබ්දය, ශබ්දයට වඩා ගන්ධය, රසය, ස්පර්ශය ලොකුයි කියලා. නමුත් ඒ එක එක දේවල් ලොකු කරගත්ත අය පිළිබඳ මට කතා වන තරම් තියෙනවා. මගේ කාලය නැත්ත කරන්න කැමති නෑ උදාහරණ පෙන්නමින්. මේ සමාජයේම නෑ. මෙහෙම තේරෙන භාෂාවකින් කියමුකෝ. යමෙක් මුදල් වලට ගිජු වුණා. දැන් ඔහුගේ කාමයේ මුදල් ලිපීම. ඔහුගේ විවාහයේ මුදල් සමග. දැන් බිරිඳ දෙවෙනි තැනට. කෙනෙක් සුරාවට ගිජු වුණා. දැන් සල්ලි හොයලා යොදන්නෙම සුරාවට. බිරිඳ සහ දරුවන් දෙවෙනි තැනට. සූදුවට ගිජු වුණා. එතකොට සූදුව සමග විවාහ වෙලා. එතකොට අනිත් ඔක්කොම පේන්නේ නැහැ. මේක තවත් පැති ගන්නකෝ. ගිජු වීම කියන්නේ අන්න ඒකයි. Taman යම් දෙයකට ගිජු වුණාම ඒක මුළු ලෝකෙම කියලා හිතනවා යරුණාම අනිත් අයට තනක් නැහැ. ඔය ගීතවල පවත් තියෙන්නේ. ඒ වගේ ගිජුකම් තියෙන අය ඉස්සරහා අකර්මණ්‍ය වුණා වූ නැත්නම් බලාපොරොත්තු ඉටු නොවුණා වූ බිරිඳාවරුන්ගේ ශෝකාලාප තියෙන්නේ. අන්න එහෙම තේරුම් ගන්න ඕනේ කරුණ. එනිසා මේ අරමුණ පිටුපස නැවත නැවතත් ලුහු බඳිමින් යන ගමන කවදාවත් ඇති වුණේ නැහැ, ඉවර වෙන්නේ නැහැ. මොකද අපි හිතන්නේ මේක ලෝකේ තියෙන්නේ නිසා හොයනවා. හැමදාම හොයනවා. දැන් ඒකට කියනවා කාම ඒසනා. කාමයේ හොයනවා. අන්න මේ නිසා කරන්නේ මේකයි. බුදුසමෙන් පරිබාහිරවත් එහෙමයි. බුදුසමේ ගැඹුරු තේරුම් ගත්තේ නැතුවමත් කාම ඒසනා. ඒ කියන්නේ උන් ප්‍රතිපත්ති පූජාවට යන්න දන්නේ නැහැ. උන් ඉන්නේ ආමිස පූජාවේ. ඒකේ ආදීනව මොකද්ද? ආදීනව දැක්කෙනකොට තමයි මිදෙන්න ඕන වෙන්නේ. අපි කියමුකෝ මත්පැන් බීමේ ආදීනව වකුගඩු හරි අග්මාව හරි නරක් වෙන එක. වැඩේ වුණාට පස්සේ මිදෙල වැඩක් නැහැනේ. එහෙනම් කල්තියා තේරුම් අරගෙන වෛද්‍යපති සරම් මිදෙන්න වෙනවා. ඒක අයහපත් විපාකයක් බැවෙන්නේ. හොඳයි කාමයන් විඳින්න ගියාම කාම උපාදානයේ බවට පත් වෙනවා. උපාදාන වුණාම නැවත ඉපදීම සඳහා හේතුවක් චිත්තාභ්‍යන්තරේ ඉතුරු වෙලා ඔබට සසර හැදෙනවා. අන්නේ උපාදානයට නමක් තමයි මේ ආස්වාදය කියලා කියන්නේ. ආස්වාදයේ වින්දොත් සසර ගමනක් හැදෙනවා. පවෙන් පිනෙන් දෙපැත්තට යන්න අන්න ආදීනවය. සංයෝජනයක් හැදෙන එක තමයි ආදීනවය. ඒ නිසා අරමුණ වලට මුලා වීමෙන් සංයෝජනය හැදෙනවා. ඉතින් ඔය අද වගේ දවසක අර මම මුල් දේශනාවේ කළ පරිදි බාහිර පුද පූජා පැත්තේ යන අයට ඕවා පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැහැ. මේ බෞද්ධකම කියලා හිතෙනවා. නමුත් උභෝවන්තය අනුපකම මජ්ක්‍ධිමා පටිපදා වලට එන්න ඕනනේ බුදුන් වහන්සේ වදාළ පරිදි. අනිත් අන්තේ පැහැදිලි කරන්න මම මේ මොහොත ගන්නෑ. මට කාලේ මදි වෙනවා කියන්න දන්නවා මම. ඒක කෙටියෙන් පැහැදිලි කරලා ඊළඟ කොටස ඊළඟ දේශනාවේ අදම ඔබට අහන්න සලස්සනවා මම. මෙහෙම ධර්මානුශාසනාවක් කෙරෙහි අවධානය යොමු කරන්නේ කී දෙනෙක්ද මේ සමාජයේ? කවි ගැන, විරිදු ගැන, අතීත කතන්දර ගැන අහලා බණ අහනවා කියනවා යරනවා. මේ අපි තුල මේ භවයට බැඳෙන්නේ තියෙන දෙයකට නෙමෙයි නැති දෙයකට මුලා වීමෙන් කියන එක ඉගෙන ගන්න. දැන් අනුയോഗෝ නැවත නැවතත් දෙනවා. ඇයි මේකට හීනයි කියන්නේ? ඔය
ධනවත් දුප්පත් ස්ත්‍රී පුරුෂ ભેදෙන්තර ඔක්කොම විඳිනවා මේ ලෝකේ හැමතැනම. හීනයි කියන්නේ ඒකේ තියෙන දෙයක් නෙමෙයි සිතේ හදාගත්ත දෙයක් නිසා ඒක පහත් දෙයක් කියන එක. තමන්ගේ රැවටිල්ලක් කියන එක කියන්නේ හීනයි කියලා කියන්නේ. එතකොට ඒ රැවටිල්ල කියන එක බාහිර දේ උදව්වෙන් තමන් හදාගත්ත ලෝභ මොහ දේශ මොහ දෙකේ කාරණයක්. ලෝභ දේශ මොහ තුනේ කාරණයක්. ඒක ලෝකේ නෙවෙයි තියෙන්නේ. එතකොට ඒ මොහොතේ මේකට ඇලීමෙන් ගැටීමෙන් ඔහු එක මම බවට පත් කරගන්නවා. ඒ මම කය නෙමෙයි මඤ්ඤ මානෙ හේවත් මමත්වෙන් ගැනීම අරමුණ. අන්න හීන බව. සංයෝජනයක් හදා ගන්නවා අරමුණේ මුලා වෙන්න. අරමුණ විඳින්න තහනමක් නැහැ. නමුත් ආස්වාදයෙන් මිදින්න කියලා පෙන්වන්නේ. භව ගාමී වීමෙන් හේතු ඉතුරු වීමෙන් මිදෙන එකට තමයි නිස්සරණය කියන්නේ. නිස්සරණයේ තියෙන කාමසුකල්ලික අනුയോഗය නෙමෙයි මජ්ක්‍ධිමා පටිපදාවේ. එතකොට මේ යම්කිසි පුද්ගලයෙකුට මේ සමාජයේ බුදුන් වදාළ මේ දේ තේරුම් ගත්තොත් ඔහුට මේ ජෝකේ සිටමින්ම ඔබේ යුතුයකම් ඉටු කරමින්ම මේවා පිටිපස්ස පන්නන එක අතහැරෙනවා. දැන් සාමාන්‍යයෙන් පන්නන එක සහ ලැබෙන එක කියන පැහැදිලි කරන්න මම ගන්නෙ මෙහෙමයි. අද වගේ දවසක් ගනිමුකෝ. මේ බෞද්ධ සමාජයේ වඩාත් සැලකිලිමත් වෙන්නේ හැන්දෑව වෙනකොට බණක් අහන්න සිල් සමාදන් වෙන්න වාඩි වෙන්නද නැත්නම් විසක් බලන්න යන්නද? බලන්න යන්න, කූඩු බලන්න යන්න, තොරම් බලන්න යන්න. ඔවුන්ට බලන්න තියෙන දෙයක් නිසානේ. වාහන අරගෙන කල්ලි ගැසමින් දින දෙක ඇවිදිනවා. දැන් මටත් වෙසක් වලට ආරාධනයක් හම්බ වෙනවා ධර්ම දේශනාවකට යන්න සන්ධ්‍යාවේ. විහාරස්ථානයකට. මමත් යනවා වාහනේ යනකොට මටත් තොරම් පේනවා. මම තොරම් බලන්න යනවද තොරම් පේනවද මට? නෑ මට පේනවා විතරයි. අරගොල්ලෝ බලන්න යනවා. එහෙනම් පේන එක සහ බලන්න යන එක අතර වෙනසක් තියෙනවා. අර බලන්න යන්නේ ඒගොල්ලොන්ට බලන්න දෙයක් එක තියෙන නිසා. ඒ නිසා මේ බලන්න යනවා වෙනකොට පේන මට්ටමින් ජීවත් වෙන්නයි බුදුදහමේ උගන්වන්නේ. ඇස් කන් නාස දිවකය දීලා තිබෙන්නේ පියාණන් ඉන්න නෙමෙයි. හඳුනා ගන්නට. නමුත් හඳුනා ගන්නට යාම තුළ ඉන් එහාට ඇලීමට නමක් තමයි කාම උපාදානය කියන්නේ. අන්න මිනිසා අතින් සසර හැදෙන හැටි මිනිසා දුකටපත් වෙන හැටි. ඒ නිසා ඒක හීනෝ කියන්නේ අන්න ඒක තමයි. ඒ වගේ මේකට ග්‍රාම්‍ය කියන වචනේ හරියන්නේත් නැහැ ගම්මෝ කීවට ඒකත් නොදියුණු කියන අර්ථය ගන්නෙ මං හිතන්නේ. ගම නගරය කියලා අරන් හරියන්නේ නැහැ ඒක. ඒ අරමුණේ මුලා වීම නොදියුණු දෙයක්. දිනු මිනිසෙකුට ගැලපෙන්නේ නැහැ. ඒ වගේ මේ අරමුණේ මුලා වීම පෘථග්ජනය හසු දෙයක්. පුදුජ්ජනිකෝ. දැන් තථාගතයන් වහන්සේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාවේදී මේ අරමුණට දෙ ශුඤ්ඤං අත්තනේනවා අත්තනියනවා කියලා දේශනා කරලා තියෙන්නේ. ඒ අරමුණ මට සහ මට අයිති දේවල් වලින් හිස් කියලා. නිවන හිස් නෙමෙයි මට සහ මට අයිති දේවල් අපි හදාගත්ත දේවල්. ඒ කියන්නේ ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර කෙලෙස් සහගත ස්වභාවය තමයි අපි හදාගත්ත දේවල්. ඒවා යුක්තයි අපි. අන්න තේරුම් ගන්න ඕන කාරණාව පෘථග්ජනිකෝ කියන එකේ තේරුම ඒකයි. එතකොට ඒකේ අරමුණේ මුලා වීම තුළ කවදාවත් ආර්ය භාවයක් නැහැ. අනරියෝ. ඒ පුද්ගලයාට තමයි ඒ අරමුණට ආපු හැඟීම මට සිදුුනේ අලාභයක් සැපක් දුකක් වශයෙන්ගෙන විඳවන්නේ බැඳෙන්නේ මඤ්ඤමාණයෙන් යුක්ත වෙන්නේ. දැන් මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝමා රස්ස තමයි අනත්ත සංහිතෝ අනර්ථය. මෙතනින් සසර ගමන නිම කරන්න දුක් නිම කරන්න පුළුවන් ඉඩකඩ වළක්වලා දෙමින් ඔබට භව ගමනක් හදලා දෙනවා පවෙන් පිනෙන් කාමසුකල්ලිකානුയോഗය. දැන් කාමසුකල්ලිකානුയോഗයේදී දුකින් මිදෙන්න බෑ. මජ්ක්‍ධිමා ප්‍රතිපදාව නෙවෙයිනේ ඒක. අනේකයි තේරුම් ගන්න ඕන. දැන් මේක තව ටිකක් විස්තර කරන්න ඕන විදියක් තියෙනවා. ඒ තමයි පරිහාන ධම්මංගෝ භික්ඛවේ දේසිස්සාමි කියන පදය.
ත්‍රිපිටකේ පුරා යම් තැන්වල පවතිනවා. ඒකට කියනවා පිරිහෙනවා කියන්නේ මිනිසාගේ සිතේ රාග වේපුල්ලම්, දෝෂ වේපුල්ලම්, මෝහ වේපුල්ලම් කියන එක. මේ තුන බලවත් වීම කියන එක. ඒක පරිහීමක්. අන්න මේ අරමුණේ ඇලෙන්න රස විඳින්න ගියාපම චිත්තාභ්‍යන්තරේ බලවත් වෙන මුල් තුනක් තියෙනවා. අන්න ඒ මුල් තුන බලවත් වීමමයි ජීවිතයේ දුක. ජීවිතයේ දුකයි නෙමෙයි මේවා දුක් ගෙනත් දෙනවා. රාග, දේශ, මෝහ. ලෝභ, දේශ, මෝහ කියලාත් කියනවා. එහෙම නැත්නම් අපි කියනවා කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ. කාමයේ කියන එක කාමයන් ඉටු කර ගැනීම පැත්තට, ව්‍යාපාදයේ කියන එක තරහ ප්‍රකාශ කිරීමට, විහිංසාව කියන එක රිදවීමට. අවියක් දරා. අදහස හිතට එන එකට විතර්කය කියනවා. අන මේ වාම ලෝකේ ජීවත් වෙන පුද්ගලයා ස්ත්‍රී පුරුෂ කිහි පැවිදි ભેදයෙන්තරව පව්වල යෙදමින් පින්වල යෙදමින් දෙකේදීම පව්වල වැඩි වෙනොත් පින්වල අඩු වෙනොත් මේ කාම විතර්කයයි ව්‍යාපාද විතර්කයයි විහිංසා විතර්කයයි බලවත් කරගන්න එකයි කරන්නේ. ළමයාට වඩා තරුණයා, තරුණයාට වඩා මැදි වී කෙනා, මැදි වෙනක මහලු කෙනාගේ මේ හැඟීම බලවත්. බලවත් කියන එකේ තේරුම එක නැවත හිතට ආපුවම පාලනය කරගන්න බෑ. විශාල විනාශයකට ඉන්නවා මරනවා පේන්නේ නැද්දට මෙහෙවනවා. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ එහෙමනම් කාමසුකල්ලිකාන යෝගය තුළදී ඔබ මෙහෙවන්නේ, ඔබේ අතපය වචන මෙහෙවන්නේ ඔබ නෙවෙයි, මේ හිතට උපදින කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය නම් ත්‍රිවිධ විතර්කය විසින්. එහෙනම් කාම ලෝකයේ ක්‍රියාකලාපය තුළ ත්‍රිවිධ විතර්ක ප්‍රහාණයක් නැහැ. ප්‍රහාණය තිබෙන්නේ මැදුම් පිළිවෙතේ. දැන් මේවත් තේරුණාම මේකට එකතු වෙන එක අනුയോഗය නම් මැදුම් පිළිවෙත වෙනම හොයාගන්න වෙනවා. කොහොමද මේකෙන් මිදෙන්නේ? දැන් වුණ වරදක් තිබෙනවා. ඒකෙන් මිදෙන්නේ කොහොමද? මිදෙන්න මේ මොහොතම යොදාගන්නේ කොහොමද? ඒක තේරුම් ගන්න ඕන කරුණක්. දැන් ඒක අපි කතා කළේ ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ අරමුණෙන් අරමුණට බැඳෙන දෙයක් කියලා. එහෙනම් ඇහි, කනේ, නාසයේ නේද මිදෙන්න තියෙන්නත් ඕන. දැන් තිබෙනව නේද චක්කුණා සංවරෝ සාදු සාදුසෝතේන සංවරෝ කියලා ගාතාවක්. ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන්, වචනෙන් සංවර වීම යහපත් සංවර වූ පුද්ගලයා සීල දුකින් මිදෙනවා කියලා. ඒ සංවර වෙනවා කියන්නේ ඇස් පියාන් ඉන්න එක හරි තොරම් බලන්න යන්නේ නැතුවට හරි නෙවෙයි. ඒ පෙනෙන දේ ඔස්සේ ඒ සිතට උපදින කාරණේ සමග එකතු වී ඒක මමත්වෙන් ගන්න නැතුව අතහරිනවට. දැන් අපි කරමින් ඉන්නේ මමත්වෙන් ගෙන අතහරින එක. මේ තමයි මිනිසාගේ ඇස තුළ, කන තුළ, නාසය තුළ සිදුවෙන අභිධර්මය. භවයට බන්ධනය, සතර බන්ධනය ඇති කරන අභිධර්මය මේ පෙන්වන්නේ. අන බුදුන් වහන්සේ මේක හොඳින් තේරුම් ගත්තා. ඒ නිසා ඒකාන්තයක් මජ්ජිම නැහැ. මේ ලෝකේ උන්ට තිබෙනවා නම් නැවත නැවත විඳින්න දේවල් ඔවුන් කාමසුකල්ලිකාන යෝගීන්. ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද කතාවක් නැහැ. එහෙමයි මට කාමසුකල්ලිකාන යෝගය විස්තර කරන්න තිබෙන්නේ. දැන් එතකොට මේක පිළිබඳව මේ වගේ භව ගමනක් හැදෙන විඳලා ඉවරයක් නැති සිතුවිල්ලට රැවටෙන මුලාවක් මේක හිස් අසාර දෙයක් කියලා තේරුම් ගත්ත පුද්ගලයාට නේද අරමුණ පස්සේ ඉටු කරගන්න ලුහුමදින්න ඕන නැත්තේ. අතහරින්න හිතෙන්නේ. අම්මා අතහරින්න, තාත්තා අතහරින්න නෙමෙයි. ඒකේ තියෙන අරමුණ හිර බැඳෙන්නා වූ ලෝභය, දේශය, මොහය අතහරින්න. ලෝභක්කේ, දේශක්කේ, මොහක්කේ නිබ්බාණං කියලානේ කියන්නේ. අරමුණට එන වෙලාවට ඒකට එකතුරු වී යන එක සංසාරේ කරපු පුරුද්ද බුදුරජාණන් වහන්සේ සතියක් ලබා දෙන්න උත්සාහ කරනවා එකතු නොවි අතහරින්න. එකතු වීම කාමසුකල්ලිකාන, එකතු නොවි අතහැරීම මජ්ක්‍ධිමා පටිපදා. තවත් පොඩි දෙයක් කියන්නම්. මේ එකතු වෙන ටික ගන්න පුළුවන් අපට කර්ම 3කට. දැන් ත්‍රිපිටකේ උගන්වනවා කර්ම 4ක්. කර්ම 3ක්ම කාමසුකල්ලිකාන යෝගය. නැත්නම් අත්තකල්මතාන යෝගය. අනුയോഗ දෙකම. අන්ත දෙකමයි. එකක් මජ්ක්‍ධිමා පටිපදාව. එහෙම උගන්වන්නේ නැහැනේ පාසලේනේ. කන්න කම්ම විපාක, සුඛ කම්ම සුඛ විපාක. පව්කම් සහ දුක් විපාක, පින්කම් සහ සැප විපාක. ඒ කාමසුකල්ලිකාන යෝගයේ පැත්ත. ධාන විපාක කියලා එකක් තියෙනවා. ධාන උපදවා ගත්තාම. ඒ අත්තකල්මතාන යෝගයේ. ඒකත් කන්න සුඛ විපාක එක පැත්තක්. මෙසේ මේ කර්ම 4 3ක් අත්තකල්මතාන යෝගයයි කාමසුකල්ලිකාන යෝගයයි.
හැබැයි මේකේ තියෙනවා සමාජයේ භාවිතා කරන්න නැති තව එකක් අතිබික්කවේ කම්මං මහන්නේ තව කර්මයක් තිබෙනවා. කලුත් නැති සුදුත් නැති කළු විපාකත් නැති සුදු විපාකත් නැති කර්ම ශය කරන කර්මය. දැන් කර්ම රැස් කරන ක්‍රමයේ භවගාමී, කර්ම ශය කරන කර්මයේ භව නිරෝධගාමී. කර්ම රැස් කරන කර්මය අන්ත දෙකට අයිති කාම හෝ රූප හෝ අරූප දෙපැත්තට. කර්ම ශය කරන එක ඒකම මැදුම් පිළිවෙත. ඔය සද්ධර්මයේ වැටහෙනවා කියලා කියන්නේ ඔන්න ඔහොම දෙයක්. එතකොට තමයි මිනිස්සුන්ට මේ සිතුවිල්ලට රැවටී යන ගමන තුල ජාති දරා ව්‍යාධි ශෝක පරිදේව මහ දුක් දුම්නස් ගොඩක් අටලෝ දහමට අදාළ කටාකාරණා ගොඩක් විඳවන්න වෙනවා. පෘථග්ජන භාවය තුල අද මේ ඉස්සරහටත් යුද බිය ගිනිවිය ජල බිය මේ ජය පරාජය සේරම තියෙනවානේ. ඒවා නිසා දුක් හටගන්නේ Taman ඒවා අල්ලගත්ත පුද්ගලයාටනේ. ලෝකෙ නෙමෙයි. ලෝකේ ඒවා හැමදාම තිබුණා. නමුත් ඒවා කියලා දෙන්න ආගමක් නැතුවම ඒවා නිසා දුකටපත් වෙන එක ලෝකේ යුද බිය ගිනි බිය ජල බිය නිසා මිනිසුන් අතහනටපත් වෙන හැටි පේනවා. වර්තමානයේ තියෙන අභියෝගයන්ටත් නීත්‍යානුකූල හෝ අයිතිකාකාරයෙන් විසඳුම් හොයාගන්න ගත යුතු අතර අනිත් පැත්තෙන් නොසැලී සිටින්නටත් මේ බුදු සමය පිළිබඳ අවබෝධය උදව් වෙයි කියලා මට හිතෙනවා. ඒක හොඳ ගැලවීමේ මාර්ගයක්. ඒ කියන්නේ සිදුවීම සිද්ධ වෙනවා අපි අඬන්නේ දොඩන්නේ වැළපෙන්නේ නැතුව විඳවන්න නැතුව ඉන්න පුළුවන්කමක් තිබෙනවා අපිට මේක තේරෙනවා නම්. දැන් අද මම මේ දේශනාව ගත්තේ විදිහට මේ බොහෝ දෙනාට තේරුම් ගන්න මේ හොයන්නේ මොකද්ද? කාම ඒසනාව මොකද්ද? කාම ඒසනා කාමසුකල්ලිකානුයෝගයයි භව ඒසනා අත්තකිලමතානුයෝගයයි පස්සේ පැහැදිලි කරන්නම් මම මේක. බ්‍රහ්මචර්ය ඒසනා මෙදුම් පිළිවෙතයි. ඔය තියෙන ලස්සන පද තුන. මම එහෙම ගලපන්නේ ත්‍රිපිටකයේ ඔක්කොම ටික කියවලා බුදුන් වහන්සේ එලි කරලා තියෙන ධර්මයේ පිළිබඳ තියෙන වැටහීම අනුවයි. කාමයේසවීම, භවයේසවීම, බඹසරසවීම. බඹසර කියන එකේ තේරුම අවිවාහක සිටීම කියන එක නෙමෙයි. අර දෙකෙන් මැද තියෙන එක. මජ්ක්‍ධිමා පටිපදාව. මම ඊළඟ ධර්මදේශනාව කරමින් ටික වෙලාවක් අරගෙන අත්කලමතානුයෝගය පැහැදිලි කොට අනතුරු මජ්ක්‍ධිමා පටිපදාවත් දේශනා කරනවා. ඔබටම මම ආරාධනා කරනවා මෙතනින් ඉවර කරන්න නැතුව ඒකත් අහන්න කියලා. උදේ කැහුවා වගේ. මේ අද වැනි උතුම් දිනක අපට දෙන්න පුළුවන් ලොකුම දායාදය සමාජයට. මේවා තේරුම් ගත්තේ නැතුව ඔබ ඉතින් අර පොඩි ළමෙක් වගේ එක එක පුද පූජා පස්සේ පැන්නුවාම ඔබට ඒවා විපාක තියෙයි. නමුත් ඒක භවගාමී විපාක කරුණාම අවිද්‍යාව දුරු වෙන එකක් වෙන්නේ නැහැ. සියවස් ගණනාවක් තිස්සේ මේ අදාළ ප්‍රතිපත්ති පූජාව පැත්තට නොයා මේ පැත්ත විශාල කර ගැනීම තුළ මිනිසුන්ට හිතෙනවා බුද්ධ ආගම කියන්නේ මල් පූජා කරන එක. බුද්ධ ආගම කියන්නේ තොරන් හදන එක. බුද්ධ ආගම කියන්නේ බුදු පිළිම හදන එක. දන්සැල් දෙන එක. සිල් සමාදන් වෙන එක. ආගමික ජීවිතය කියන්නේ බාහිර වශයෙන් ඇඳුම් මාරු කරන මේ දවසට සැරසිලි කරන එක කියලා තමයි හිතන්නේ. ඔය සෙල්ලම්පත් වෙන එක ළමයින්ට උරුමයි. ළමයි වට කමක් නැහැ. ලොකෝයත් සෙල්ලම්පත් වෙන්න ගියාම හිනා වෙන්නේ නැද්ද? ඇයි මේකේ දේමානි බික්කේ පූජානි කියලා තියෙන්නේ ආමිෂ ප්‍රතිපත්ති පූජා දෙකක්. ඒ ප්‍රතිපත්ති පූජාව කියන එකේ තමයි මේ ලෝභ දේශ මොහ දුර වෙන මාර්ගය විවෘත වෙන්නේ. ආමිෂ පූජාවේ ලෝභ දේශ මොහ රහිතව කාමසුගතිය පැත්තට ගමන හැදෙනවා. ඒ නිසා ඉතින් අපි අනාගත බුදුන් වහන්සේගේ සසුනේ නිවන් ප්‍රාර්ථනා කරන අය නම් බුදු සමය සසරේ ඇවිදින්නට කාමසුකල්ලිකානුයෝගයේ වශයෙන් යොදාගත්ත පුරිසක්. බුදුරජාණන් වහන්සේ ලබාගත් ජීවිතේ උබෝ අන්ත පෙන්නලා මේ දෙකට එළඹෙන්නේ නැතුව නිදහස් වෙන මඟ ගන්න කියලා පෙන්නනවා. මේක තව ටිකක් මට පෙන්වන්න පුළුවන් ගැඹුරින්. බලන්න පුළුවන් තේරුම් ගන්න කියලා. මේ ඇස තුළ, කන තුළ, නාසය තුළ අරමුණු රසය විඳීමේදී සිදුවෙන සිද්ධිය බුදුදහමේ පෙළ දහමක් වශයෙන් පෙන්වලා තියෙනවා. අන්න එතනින් මේ සසරට බැඳෙන එක තමයි මේ මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මරස් නැත්තම් කාමසුකල්ලිකානුයෝගයේ සිදුන වැරැද්ද. ඇසටත් කනටත් නාසයටත් කාරණා තුනක් එකතු වීමෙන් තින්නම් සංගති පස්සෝ කියන ස්පර්ශය හට ගන්නවා අතර. පොළඟ දකින්න එක හරි, ගීතයක රස එන එක හරි, තරහක් එන එක හරි, ඒ අරමුණක් එන එක හිත ඇතුළේ තිබිලා. බාහිර උදව් වෙනවා. දැන් පොළඟට බය වෙච්ච එක තමයි මගේ පස්සපච්චා වේදනා. හොරෙක් කියලා බය වෙච්ච එක තමයි මේ පස්සපච්චා වේදනා. තරහකාරය කියලා තරහ එන එක තමයි පස්සපච්චා වේදනා. විඳිනවා ඔබ ලෝභයෙන් දේශයෙන්.
වේදනාවට ඇලෙනවට ගැටෙනවට තණ්හා කියනවා. අරමුණ තුන බලන්න ඇහි. තණ්හා කරගන්නකොට මම බවටපත් වෙන්නේ එතකොටයි. ඒ නිසා තදින් ගැනීම හේවත් උපාදාන කියනවා. ඒ නිසා චිත්තාභ්‍යන්තරයට හේතු ඉතුරු වෙනවා තණ්හා උපාදාන භව. මෙන්න කාමසුකල්ලිකාන යෝගේ ප්‍රතිඵලයේ කාම ලෝකෙට බැඳෙනවා. පවෙන් පිනෙන් ධානය. පවෙන් පිනෙන් ධානයෙන් නෙමෙයි. භවගාමී වෙනවා. අන්නේ අනරියෝ අනත්සංහිතෝ කියේ මෙන්න මේ වැරද්ද සිදු වෙනවා අපි අතින්. අපි භව ගමන නිමා කරන්න කතා කරනවා කරමින් භව ගමන හදනවා. ඇස තුලත් කන තුලත් නාසය තුලත් දිව තුලත් කය තුලත් පව තුලත් පින තුලත් සිදු වෙන්නේ මේක තමයි. දැන් මේ වැඩේ කරන එක අනුയോഗ කොහොමද මේකෙන් මිදෙන්නේ? අන්න බුදුන් වහන්සේ ඔක පෙන්වුවා මිනිසා කරමින් ඉන්නේ මේක කියලා. උන්වහන්සේගේ ධර්ම දේශනාවන්නේ මේ මොහොතේම මේන් මිදෙන හැටි. ඒක තමයි මජ්ක්‍ධිමා පටිපදා වෙන්නේ. එබැවින් ඔබට අදාළ නෑ මේ අත්කලමතානුයෝගය. නමුත් ඒකත් පැහැදිලි කරන්න ඕන. බුදුන් වහන්සේ දා පැහැදිලි කරේ අර පස්වගතවසන් මේ දෙකේම හිටපු අය. ඔවුන් අත්කලමත් කාමසුකල්ලිකානුයෝගයේ ඉඳලා ඒක හිස්සසාර බව දැක්ක නැතුව අතෑරලා අත්කලමතානුයෝගී වෙලා රූපාවචර අරූපාවචර ධානය දක්වා භවගාමී වෙලා හිටියා. මේකෙත් සෝවාන් ආදී මාර්ගඵල නැහැ. අරකෙත් සෝවාන් ආදී මාර්ගඵල නැහැ. තිබුණේ නැහැ. දිවස දිවකන පරිචිත්ත විඥානනේ තේරම තිබුණත් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන්ට මජ්ක්‍ධිම වෙන්න දේශනා කළා. ඔවුන්ට විතරක් නෙමෙයි අපටත්. දැන් මේ කියන කාරණා අනුව ඊළඟ එක පැහැදිලි කරපුවාම වඩාත් තේරෙන්නේ මොන ඇඳුමෙන් හිටියත් අරමුණ රස විඳින පුද්ගලයෝ කාමසුකල්ලිකානුයෝගීන්. කයට සැපදීම නෙමෙයි ඒකට කියන්නේ. සිතුවිල්ල කෙනෙක් දෙයක් තනක් කොට ඒට මුලා වී සසරට බැඳීම. නැවත නැවතත් ඇසෙන් කනට කනෙන් නාසෙන් නාසෙන් දිවට දිවෙන් කයට නැවත නැවතත් යෙදීම අනුയോഗෝ. දවසට 100,000 වතාවක් ජීවිතේ පුරාම. දැන් ඒ ඉන්ද්‍රිය දුර්වල වෙනකොට ඒවා බැරි වුණාට අර ඕනෑකම චිත්තාභ්‍යන්තරයේ තියෙනවා. කාම උපාදාන. දැන් ඒ නිසා පරලොව යන්න සිද්ධ වෙනවා. ආන් ඒ පරලොව යන්න සිදු වෙන එක තමයි ඒ අනරියෝ අනත්ත් සංහිතෝ සැබෙන අනර්ථය. භව ගමනක් හැදෙන එක. භව නිරෝධගාමීත්වය කරන්නට මිනිසා අතරට ආපු මිනිසාට භවගාමීත්වයක් හැදෙනවා. ඒ නිසා මේ කරුණ වැටහීමට කියන නම තමයි සියුම් තැම් කෙරෙහි ගැඹුරු ඇස නුවණැස යොමු වීම කියලා. අපි මේ කතා කළේ සියුම් තැනක්. මා දන්නවා ඔය පාසල් මට්ටමේ දහම් පාසල් මට්ටමේ පිරිවෙන් මට්ටමේ ඔක උගන්වනවා. ඒ උතුනේම ඉන්න නිසා මම දන්නවා ඒක පාඩම් කරන්න උගන්වනවම ඊට එහාට ගැඹුරු දැක්මක් එන්නේ නැහැ. නමුත් දුකින් මිදෙන්න ඒක පාඩම් කරලා බෑ. මේකේ තේරෙන්න වෙනවා අපි මේ හොයන එකේ ලෝකෙ නෙමෙයි තිබෙන්නේ. මේක අපි හිතේ හදාගෙන විඳින සිතේ තියෙන දෙයක්. සිත කොහොම ගත්තත් සිතවිල්ල. කොහොම ගත්තත් හට ගන්නවක් නැතිනවා. අන්න දැන් මේ ආදාන වශයෙන් ගැනීම තමයි අර සැප දුක් කියලා කියන්නේ. එහෙම නොගන්නකොට තමයි අර උපේක්ෂා සහගත බවට පත් වෙන්නේ. එතකොට බාහිරේ තියෙනවා නමුත් අපට උපේක්ෂාවක් තියෙන්නේ. අර ඇදෙන්න දෙපැත්තට යන්න කාරණයක් නැහැ. ඉදිරි ධර්ම දේශනාවත් ශ්‍රවණය කරලා අත්කලමතානෝගයක් තේරුම් අරගෙන මෙදුම් පිළිවෙතට මේ මිනිත්තු පාවිච්චි කරන ආකාරය තේරුම් අරගනිමින් අද වැනි දවසක ප්‍රතිපත්තියෙන් බුදුන් පුදන කෙනෙක් බවට පත් වෙන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද මේ උතුම් වෛශාඛ මංගල්‍ය දින දවසේ මෙම ධර්මානුශාසනාව කිරීම සඳහා විකාශනය කරවා ගැනීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ අභාවප්‍රාප්ත ඇල්බර්ට් ප්‍රේමතිලක මහතාගේ පවුලේ සියලු දෙනා විසින්. අරමුණු අතර ගාල්ල විස්කම්පාරයේ අංක 92 නිවසේ පදිංචිව සිට මීට වසර 16කට පෙර පරලොව සැපත් ඇල්බර්ට් ප්‍රේමතිලක මහතාට ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධය පිණිස අවශ්‍ය කල්යාණ මිත්‍ර සේවනයේ සදහම් හමුවීම පිණිස මෙම ධර්ම දානය සිදු කරන අතර මෙයින් ජනිත වන්නා වූ ත්‍රිහේතුක මහා පුණ්‍ය කුසලයේ ආදරණීය ඇල්බර්ට් ප්‍රේමතිලක මහතාට නිර්වාණ අවබෝධය පිණිසම අනුමෝදන් වේවා හේතු ආසනා වේවා යන්න පවුලේ හැමගේ ප්‍රාර්ථනයයි. තවද මෙම මහා කුසලයේ ගෞරවනීය දේශකයන් වහන්සේටත් දේශකයන්න් වහන්සේගේ දෙමව්පියන්ටත් ප්‍රේමතිලක පවුලේ සැමටත් ශ්‍රී සම්බුදු ශාසනය ආරක්ෂා කරන නාත විෂ්ණු කතරම සුමන සමන් සක්‍ර සතරවරම් පත්තිනි දේවී ඇතුළු සියලු සම්‍යක් දෘෂ්ටික දේවතා මණ්ඩලයටත් මම මේක තියෙන නිසායි කියවන්නේ
නැත්නම් මම මේවා තරම් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. පැහැදිලි කරලා කියනවා නම් බුද්ධ ශාසනය රකින්න මන් දෙවියන්ටවත් කාටවත් බෑ අපි රකින්න ඕන. ඒක මිනිස්සුන්ගේ වැඩක්. මේවා මිනිස්සුන්ගේ මනෝවිකාර විතරයි මේ බුදුහාමුදුරුවෝ මිනිස්සුන්ට ධර්ම දේශනා කළේ. මිනිස්සු ලෝභ දේශ මොහ දුරු කරගන්නවා නම් බුදු සසුන රැකෙනවා. අනිත් කාටවත් කරන්න බෑ. මෙතෙන්ද එන්න ඕන මේ සමාජය. ඒ නිසායි මම එහෙම කියන්නේ. වර්ග පරම්පරාගත ඥාතීන් වන ඕදිරිස් සිල්වා, මිසිනෝනා, ගිල්බර්ට් තේනුවර, විනි අමේන්ද්‍ර, රූපාද සිල්වා, ජනදාස, ප්‍රේමලතා යන අයටද තමන්ගේ දෑස්තින් කළ කුසලයක්සේ සලකා එකසේ අනුමෝදන් වීමෙන් ජීවිත සුවපත් වී එයින් චුත වෙන දවසකදී යලි මිනිසත් බව ලබා සද්ධර්ම අවබෝධය කරගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළ නිවන් මඟ සාක්ෂාත් කරගන්න හේතු ආසනාව වේවා යන්න ඔවුන්ගේ ප්‍රාර්ථනයයි. ධර්මදේශනාව සඳහා මූල්‍ය දායකත්වය කරා ධර්මදේශනා කරවාගෙන ධර්ම දානින් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා ඇල්බර්ට් ප්‍රේමතිලක පියාණන් ඇතුළු කර ඇති පරලොස්සපත් ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කරන්න පවුල් වලට කර මෙහෙවරට උපහාරයක් වේවා. පරලෝකීය ගමනේදී පින් කැමැතිව පින් බලාපොරොත්තු වාසය කරන්නේ නම් පින් අනුමෝදන්ව ජීවිත සුවපත් කරගෙන බුද්ධෝත්පාදයක මිනිසත් බව ලබා බුදාදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ලැබ මේ ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය වැනි දහම් කරුණක් අනුගමනය කරන්න ඕන මඟ වටහා ගැනීම තුළ අනුගමනය කිරීම තුළින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණයෙන් සැනසෙන්නට හේතු ආසනාව වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළ හැමටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටමත් අද වැනි දිනක මේ කරන කරුණු පැහැදිලි කිරීම, මෙම කරන කරුණු පැහැදිලි කිරීම සරලව හිතන්නේ නැතුව, නොතේරෙනවා කියලා හිතන්නේ නැතුව ඔබ තුළ තිබෙන්නා වූ සසරේ මුලාවේ ධර්ම තේරුම් අරගෙන මේ අන්තයේ මුළු බඳිනවාද ඒ අන්තෙන් මිදෙන්න අවශ්‍ය අවබෝධය ලබා ගන්නවාද කියලා තේරුම් ගන්නට ලැබ තුළ ධර්ම ශ්‍රවණයෙන් කරුණ අවබෝධ කරගෙන ලබාගත් ජීවිතය අනුගමනීය ප්‍රතිපදාවක් තුළ අන්ත දෙකට පරිබාහිරව අන්ත දෙකට මැදි නොවි ගමන් කරන්න තියෙන මේ මධ්‍යම ප්‍රතිපදාව තේරුම් අරගෙන අනුගමනය කිරීම තුළින් ගෞතම ශාසනයේ මා නොයාම උතුම් නිවන සැනසෙන මංපෙත් විල කරගන්න හේතු ආසනාව වේවායි අදිෂ්ඨාන කරගන්න සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීර්ඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං